ආයුබෝවන් සුබ දවසක්. හොඳයි. අපි අද ඉගෙන ගන්නවා 9 ශ්‍රේණියේ දෙවෙනි වාරයේ ගණිතයේ විෂයේ පළමු පාඩම වෙන අනුලෝම සමානුපාත පාඩම. මෙම පාඩම ඉගෙන ගැනීමෙන් ඔබට මෙන්න මේ කියන කාරණා ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි එක අනුලෝම සමානුපාත හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි කාරණය ඒකීය ක්‍රමය භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන්. අපි ඒකීය ක්‍රමය කියන එක මීට කලින් ඉගෙනගෙන තියෙනවා. 8 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. 9 ශ්‍රේණියේ ප්‍රතිශත පාඩම් වලදී අපි ඒකීය ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක ඉගෙනගෙන තියෙනවා. තුන්වෙනි කාරණය අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීමට හැකියාව ලැබෙනවා. ඊළඟ කාරණාව අනුලෝම ලෙස සමානුපාතික රාශීන් දෙකක් අතර සම්බන්ධය y සමානයි kx ආකාරයට ලියා දැක්වීමට හැකියාව ලැබෙනවා. අවසාන කාරණාව අනුලෝම සමානුපාත පිළිබඳ දැනුම යොදා ගනිමින් විදේශ මුදල් පරිවර්තනය සම්බන්ධ ගැටලු විසඳීමට හැකියාව ලැබෙනවා. හොඳයි අපි නම් පටන් ගමු පාඩම. මොකද්ද මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ? අපි බැලුවොත් යම්කිසි රාශීන් දෙකක් අතර තියෙන සම්බන්ධයක් තමයි මෙතන කියවෙන්නේ. උදාහරණයක් විදිහට අපි බැලුවොත් මෙතන දක්වලා තියෙන ඔබට පේනවා පෑන් ගණන සහ එහි මිල මේ වගුවේ දක්වලා තියෙනවා. පෑන් එකක මිල රුපියල් 15ක්, පෑන් දෙකක මිල රුපියල් 30ක්, පෑන් තුනක මිල රුපියල් 45ක්. ඔය ආදී ලෙස. අපි බැලුවොත් පෑන් ගණන කියන්නේ එක රාශියක්, එහි මිල කියන්නේ තවත් රාශියක්. මේ පෑන් ගණන කියන රාශියේ අගයන් වැඩි වෙනකොට එහි මිල ක්‍රමයෙන් ඊට සාපේක්ෂව වැඩි වෙනවා. එකක් පෑන් එකක් රුපියල් 15ක් වෙනවා වගේම පෑන් දෙකක් රුපියල් 30යි. ඒ ආකාරයට පෑන් ගණන වැඩි වෙනකොට ඊට සාපේක්ෂව පෑන් වල මිල වැඩි වෙනවා. ඒ ආකාරයටම මෙහි අනිත් පැත්තත් අපිට සලකන්න පුළුවන්. මිල ගණන ක්‍රමයෙන් වැඩි වෙනකොට ඊට සාපේක්ෂව පෑන් ගණන අපිට වැඩිපුර පෑන් ගණනක් මිලදී ගන්නත් පුළුවන්. ඔය කියන කාරණාව. අපි බැලුවොත් තව දුරටත් පෑන් ගණන අතර අනුපාතය මෙතන මේ පෙන්නලා තියෙන අවස්ථාවේ පෑන් එකක් සහ දෙකක් අතර අපි අනුපාතයක් ලෙස ලිව්වොත් 1:2 කියලා අපිට ලියන්න පුළුවන්. අපි බැලුවොත් පෑන් එකක මිල රුපියල් 15යි, පෑන් දෙකක මිල රුපියල් 30යි. එතකොට 15යි 30යි අතර අනුපාතය සරල කරොත් අපිට ඒත් ලැබෙන්නේ 1:2 ලෙසමයි. තව අවස්ථාවක් අපි සැලකුවොත් පෑන් එකක් සහ පෑන් තුනක් අතර අනුපාතය 1:3යි. එහි මිල අතර අනුපාතය වෙන්න ඕනේ 15:45. 15:45. එහිදී 15:45 කියන අනුපාතය සරල කරොත් ඒත් අපිට ලැබෙන්නේ 1:3 කියන අනුපාතමයි. එතකොට අපිට පේනවා පෑන් ගණන අතර අනුපාතය සහ එහි මිල අතර අනුපාතය සමාන වෙලා තියෙනවා. ඒ ආදි වශයෙන් මෙතන තව පෙනෙන උදාහරණයක් අපිට බලන්න පුළුවන්. පෑන් දෙකක් සහ පෑන් තුනක් අතර අනුපාතය 2:3යි. පෑන් දෙකක මිල සහ පෑන් තුනක මිල අතර අනුපාතය 2:3යි. 30:45 සරල කරාම 2:3යි. ඔය ආදී වශයෙන්. එතකොට මෙන්න මේ ආකාරයට පෑන් ගණන සහ මිල වැඩි වෙනවා නම් එතකොට මේ පෑන් ගණනයි මිල අතරයි තියෙන අනුපාතය අපි කියනවා සමානුපාතයක් කියලා. එතකොට මේකේ අර්ථ දැක්වීම අපිට මේ විදිහට ගොඩනගා ගන්න පුළුවන්. එකිනෙකට වෙනස් රාශීන් දෙකක් එකම අනුපාතයකින් වැඩි වේ නම් හෝ අඩු වේ නම් එම රාශී අනුලෝම සමානුපාත ලෙස හැඳින්වෙනවා. මෙතන රාශිය අඩු වේ නම් හෝ වැඩි වේ නම් කියන එක අපිට සලකන්න පුළුවන්. මේ අපි බැලුවොත් දැන් පෑන් ගණන 5ක් වෙනකොට මිල රුපියල් 75යි, පෑන් ගණන 4ක් වෙනකොට මිල රුපියල් 60යි. කියන්නේ පෑන් ගණන ක්‍රමයෙන් අඩු වෙනකොට මිල ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට සාපේක්ෂව ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට
යම්කිසි රාශියක අගය වැඩි වෙනකොට ඊට සාපේක්ෂව තවත් රාශියක අගය වැඩි වෙනවා නම් හෝ යම්කිසි රාශියක අගය ක්‍රමයෙන් අඩු වෙනකොට ඊට සාපේක්ෂව තවත් රාශියක අගය අඩු වෙනවා නම් මෙන්න මේ රාශීන් දෙක අතර තියෙන්නේ අනුලෝම සමානුපාතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට බලමු ඔබේ අභ්‍යාස පොතේ 10.1 අභ්‍යාසය. ඔබ මේ සඳහා යම්කිසි කාලයක් වැය කර මෙහි පිළිතුරු සකසන්න. මම මේ පිළිතුරු අපි සාකච්ඡා කරමු. හොඳයි. පහත එක් අවස්ථාවේ දී ඇති රාශි දෙක අනුලෝම වශයෙන් සමානුපාත වේද නොවේද යන්න ලියා දක්වන්න. බලමු අපි. පළවෙනි එක පොත් ගණන සහ ඒවායේ මිල. අපි උදාහරණ ලෙස සාකච්ඡා කර පෑන් ගණන සහ ඒවායේ මිල, ඒ ආදි වශයෙන්ම පොත් ගණන සහ ඒවායේ මිල මේ දෙක අතර තියෙන අනුලෝම සමානුපාතයක්. ඒකට අපිට ගැටලුවක් නැහැ. දෙවෙනි කාරණාව. ඒකාකාර වේගයෙන් චලනය වන වස්තුවක් ගමන් කළ දුර හා ඒ සඳහා ගත වූ කාලය. අපි දන්නවා ඒකාකාර වේගයෙන් ගමන් කරනවා නම්, එකම වේගයෙන් ගමන් කරනවා නම් ඒ වස්තුව ගමන් කරන දුර සහ ගතවන කාලය අතර තියෙන්නේ අනුලෝම සමානුපාතයක්. ඒ කියන්නේ වැඩි දුරක් ගමන් කරනකොට වැඩි කාලයක් ගත වෙනවා. එකම වේගයෙන් යන නිසා. වේගය වෙනස් වෙනවා නම් මෙතන අනුලෝම සමානුපාතයක් පිළිටන්නේ නැහැ. එකම වේගයෙන් යන නිසා ඒකාකාර වේගයෙන් චලනය වෙනවා කියලා මෙතන කියන්නේ. එහෙමනම් එතන තියෙන්නේ අනුලෝම සමානුපාතයක්. දුර සහ කාලය අතර අනුලෝම සමානුපාතයක් තියෙනවා. දුර වැඩි වෙනකොට කාලය වැඩි වෙනවා. හරි. අපි බැලුවොත් තුන්වෙනි එක මෝටර රථයක වේගය හා කිසියම් දුරක් ගමන් කිරීමට ගතවන කාලය. මෙහිදී අපි දන්නවා වේගය වැඩි වෙනකොට අපි බලන්න ඕනේ ඒ සඳහා ගමන් කිරීමට ගතවන කාලය වැඩි වෙනවාද කියන එක. අපි බැලුවොත් වේගයෙන් වැඩි වෙනවා නම් යම්කිසි දුරක් යාමට ගතවන කාලය අඩු වෙනවා. අඩු වේගයකින් යනවා නම් වැඩි කාලයක් ගත වෙනවා. වේගය වැඩි කරනකොට ගමනට ගතවන කාලය අඩු වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතයක් නෙමෙයි. අනුලෝම සමානුපාතයක් නම් එක් රාශියක් ක්‍රමයෙන් වැඩි වෙනකොට ඊට සාපේක්ෂව අනිත් රාශිය අගයත් වැඩි වෙන්න ඕනේ. මෙතන එහෙම වෙන්නේ නැහැ. අඩු වෙනවා. ඒ නිසා මෙතන අනුලෝම සමානුපාතයක් පිළිටන්නේ නැහැ. D සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි පරිමිතිය. මෙතන සමචතුරස්‍රයක පැත්තක දිග වැඩි වෙනකොට එහි පරිමිතිය වැඩි වෙනවා. ඒක හරි. හැබැයි අපි බලන්න ඕනේ සාපේක්ෂව අනුලෝම සමානුපාතයේ සමාන වෙනවද කියන එකත් බලන්න ඕනේ. උදාහරණයක් අපි අරගෙන බලමු. සමචතුරස්‍රයක පැත්තක දිග අපි හිතමු සෙන්ටිමීටරය කියලා. එහි එහෙනම් පරිමිතිය ඒ වගේ 4 ගුණයක් 4යි සෙන්ටිමීටර. පැත්තක දිග සෙන්ටිමීටර 8ක් වුණොත් පරිමිතිය ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ දෙවරක් 4 8යි. එතකොට අපිට පේනවා ක්‍රමයෙන් වැඩි වෙනවා ඒ විදියටම සමානුපාත ලෙස වැඩි වෙනවා. අපි ගත්තොත් පැත්තක දිග 1 සහ පැත්තක දිග 2 වෙනකොට අනුපාතය 1:2යි. පැත්තක දිග සෙන්ටිමීටර 1ක් වෙනකොට පරිමිතිය 4යි. පැත්තක දිග 2ක් වෙනකොට පරිමිතිය 8යි. එහෙනම් 4:8 කියන එකත් සරල කරාම 1:2 කියන අනුපාතයමයි. එහෙනම් සමචතුරස්‍රයක පැත්තක දිග හා පරිමිතිය අතර අනුපාතය අපි දන්නවා අනුලෝම සමානුපාතයක් වෙනවා කියන එක. ඊළඟ කාරණාව සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය. මෙතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා. පැත්තක දිග සෙන්ටිමීටර 1ක් නම් එහි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. පැත්තක දිග සෙන්ටිමීටර 2ක් වෙනකොට වර්ගඵලය දෙවර අපි දන්නවා සමචතුරස්‍රයේ වර්ගඵලය වෙන්නේ පැත්තක දිග වර්ග කරන්න ඕනේ. එහෙමනම් දෙවරක් 2 4යි. එතනදී එහෙමනම් වැඩි වුණාට පැත්තක දිග වැඩි වෙනකොට වර්ගඵලය වැඩි වුණාට අනුලෝම සමානුපාතයක් පිළිටන්නේ නැහැ. අපි බැලුවොත් පැත්තක දිග අනුපාතය 1:2 පැත්තක දිග 1ක් වෙනකොට සහ 2ක් වෙනකොට අනුපාතය 1:2. හැබැයි වර්ගඵලය අතර අනුපාතය වෙන්නේ
එකක් වෙනකොට වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් නම් 1යි දෙකක් වෙනකොට 4යි 1/4යි. එහෙනම් 1/2 කියන එකයි 1/4 කියන එකයි සමාන වෙන්නේ නැහැ. එහෙනම් E කියන අවස්ථාවේ සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය අතර සමා අනුපාතයක් පිළිටන්නේ නැහැ. අනුලෝම සමානුපාතයක් පිළිටන්නේ නැහැ. F වැඩක් නිම කිරීම සඳහා යෙදවිය යුතු මිනිසුන් ගණන හා ඒ සඳහා ගතවන දින ගණන. අපි දන්නවා වැඩක් යම්කිසි වැඩක් නම් ඒ වැඩේ කිරීමට මිනිසුන් ගණන වැඩි වෙනකොට ගතවන කාලය ඒ සඳහා ගතවන කාලය අඩු වෙනවා. ශ්‍රමය වැඩි නම් කාලය අඩුවෙන් අපිට ඒ දේ කරගන්න පුළුවන්. එහෙනම් මෙතන කොහොමත් අනුලෝම සමානුපාතයක් පිළිටන්න විදියක් නැහැ. ඊළඟ කාරණාව අවසාන කාරණාව නිවසක පරිභෝජනය සඳහා විදුලි ඒකක ගණන හා මාසික බිල. අපි දන්නවා විදුලි ඒකක ගණන වැඩි වෙන්න මාසික බිල ඊට සාපේක්ෂව වැඩි වෙනවා. හැබැයි මෙතනදී සමහර අවස්ථාවලදී ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ මාසික බිල අය කරන ක්‍රමයේ යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්නවා සමහර අපි හිතමු පළමු ඒකක 10ට එක් මිලක් ඊළඟට වැඩි වෙන ඒකක වලට තවත් මිලක්. ඒ ආකාරයට තිබ්බොත් මේ එහෙමනම් අනුලෝම සමානුපාතයක් පිළිටන්නේ නැහැ. එක විදුලි ඒකකයකට අය කරන මිල එකම වෙනවා නම් විතරක් විදුලි ඒකක ගණන වැඩි වෙනකොට මාසික බිල ඊට සාපේක්ෂව වැඩි වෙනවා. එහෙමනම් විදුලි ඒකක ගණනයි මාසික බිලයි අතර අනුලෝම සමානුපාතයක් පිළිටනවා. එහෙම නොවන අවස්ථාවලදී පිළිටන්නේ නැහැ. හරි. අපි යමු ඊළඟ කොටසට. අපි බලමු ඒකීය ක්‍රමයේ භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්නේ කොහොමද කියන එක. ඒකීය ක්‍රමය කියන එක අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. 8 ශ්‍රේණියේදීත් ඉගෙනගෙන තියෙනවා. මම හිතන්නේ 9 ශ්‍රේණියේදීත් අපි පසුගිය පාඩම් වලදී ඒකීය ක්‍රමය කියන එක මම මතක් කරලා තියෙනවා. ඒකීය ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? යම්කිසි ඒකක එකක් සඳහා ප්‍රමාණය හොයාගෙන අදාළ ප්‍රමාණය හොයාගෙන ඊට පස්සේ ඊට වැඩි ප්‍රමාණයක අගය සෙවීම තමයි මේ ඒකීය ක්‍රමය කියලා කියන්නේ. බලමු අපි උදාහරණයකින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගන්නා එක සමාන පන්දු 10ක ස්කන්ධය කිලෝග්‍රෑම් 3ක් නම් එවැනි පන්දු 3ක ස්කන්ධය කොපමණද? එතකොට අපිට පුළුවන් පන්දු 10ක ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි. මෙතන තියෙන රාශීන් දෙක වෙන්නේ මොකක්ද? එකක් තමයි පන්දු ප්‍රමාණය. අනිත් එක තමයි ඒ පන්දු ප්‍රමාණයේ ස්කන්ධය කියන එක. නේ? පන්දු ප්‍රමාණය වැඩි වෙන්න ස්කන්ධය ඊට සාපේක්ෂව වැඩි වෙනවා. එහෙනම් අපි මෙතන තියෙන අනුලෝම සමානුපාතයක් කියන එක මුලින්ම හඳුනා ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් එහෙමනම් පළවෙනි අවස්ථාවේ දීලා තියෙන දත්තයෙන් පන්දු 10ක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3ක් කියන එක භාවිත කරලා අපිට පුළුවන් එක් පන්දුක ස්කන්ධය හොයාගන්න. මේක තමයි ඒකීය ක්‍රමය කියලා කියන්නේ. පන්දු 10ක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3ක් නම් එක පන්දුක ස්කන්ධය කිලෝග්‍රෑම් 3 අපිට බෙදන්න වෙනවා 10යි. එතකොට එනවා 10න් 3යි. කිලෝග්‍රෑම් 10න් 3යි කියන එක එනවා. එක පන්දුක ස්කන්ධය. පන්දු 3ක ස්කන්ධය අපිට හොයන්න ඕනේ නම් අපි කරන්න ඕනේ එක් පන්දුවක ස්කන්ධය අපි බැලුවොත් 10න් 3යි. එය ගුණ කරන්න ඕනේ 3ෙන්. පන්දු 3ක ස්කන්ධය ඕනනම් පන්දු 3ෙන් ගුණ කරන්න ඕනේ. පන්දු 5ක ස්කන්ධය ඕනනම් 5ෙන් ගුණ කරන්න ඕනේ. එක් පන්දුක ස්කන්ධය 5ෙන් ගුණ කරන්න ඕනේ. ඒ ආදී වශයෙන් අපිට පුළුවන් එක් පන්දුවක ස්කන්ධය හොයාගෙන පන්දු 3ක ස්කන්ධය හොයන්න ඒක 3ෙන් ගුණ කරලා. එතකොට මෙතන ගුණ කරාම එනවා 3 වරක් 3 9යි 9 බෙදීම 10 0.9යි කිලෝග්‍රෑම් 0.9 කියන්නේ ග්‍රෑම් වලින් මම උත්තරේ ලියලා තිනවා ග්‍රෑම් 900 කියලා. අපි දැනගන්න ඕන දේ තමයි ඒකීය ක්‍රමයේ භාවිතයෙන් අපිට අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳන්න පුළුවන්. ඕනෑම අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලුවක ඒකීය ක්‍රමයේ භාවිත කරලා පහසුවෙන්ම විසඳන්න පුළුවන්. මේක තමයි පහසුම ක්‍රමය. තව ක්‍රම තියෙනවා. විසඳන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. හැබැයි ලේසිම ක්‍රමය තමයි මේ ඒකීය ක්‍රමය කියන එක. හරි. අපි යමු බලන්න 10 2 අභ්‍යාස මාලාව ඔබට පුළුවන් ඒකීය ක්‍රමය භාවිත කරලා විසඳන්න. ඔබ මේ ගැටලු ටික විසඳලා
ඊට පස්සේ ඉවර වුණාට පස්සේ මේ පාඩමේ ඉතිරි කොටස ආපහු බලන්න. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. මෙතන කියවෙන්නේ අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම. මොකද්ද මේ අර්ථ දැක්වීම කියලා කියන්නේ? අපි කලින් කතා කරා අනුලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියන එක. ඔබට පේනවා මේ රූපයක් ඇඳලා ඒක හොඳට විස්තර කරලා තියෙනවා. මෙතන තියෙනවා රාශීන් දෙකක්. මේක රාශියක් මේක එක රාශියක්. අපි අර කලින් උදාහරණයේ විදියට සැලකුවොත් අපි හිතමු මේ තියෙන පෑන් ගණන මේ තියෙන පෑන් මිල පෑන් වල මිල. එතකොට පෑන් A ගණනක මිල කීයද? රුපියල් y. පෑන් B ගණනක මිල කීයද? රුපියල් v. ඔය ආකාරයට තමයි මේ සටහනින් දක්වලා තියෙන්නේ. එතකොට මෙතන කියනවා අනුලෝමව සමානුපාතික රාශීන් දෙකකින් පළමුවන රාශියේ ඕනෑම අගය දෙකක් අතර අනුපාතය අනෙක් රාශිය ඊට අනුරූප අගය දෙකෙහි අනුපාතයට සමාන වන බව මෙම පාඩමේ පළමු පරිච්ඡේදයේදී පැහැදිලි කෙරිණ. අපි මුලින් ඒක කතා කරා. එහ පහත පරිදි වීජීවද දැක්විය හැකිය. එතකොට අපිට පේනවා මෙතන කියන්නේ පළවෙනි මේ තියෙන පළවෙනි රාශිය ඒකේ අනුයාත හෝ නැත්නම් සංඛ්‍යා දෙකක්. A සහ B කියලා කියමු අපි. A හා B අතර අනුපාතයේ A අනු B. එතකොට ඒක සමාන වෙන්නේ A පෑන් ගණන අපි A වෙනකොට මිල U නම් B වෙනකොට මිල V නම් එහෙනම් A අනු B සමාන වෙන්නේ U අනු V ට. U අනු V ට. එතකොට මේක තමයි අපි අර්ථ දැක්වීමේදී කතා කරේ. අපිට පුළුවන් මේ අනුපාතයේ භාගයක් විදියටත් දක්වන්න. එතකොට එනවා A අනු B කියන එක අපිට ලියන්න පුළුවන් A යට B. U අනු V කියන එක අපිට ලියන්න පුළුවන් U යට V කියලා. අපිට පුළුවන් මේ භාග දෙකක් සමාන වෙලා තියෙන අවස්ථාවේදී අපි කලින් කතා කරලා තියෙනවා හරස් ගුණිතය අපිට දාන්න පුළුවන්. හරස් ගුණිතය දානවා කියලා කියන්නේ මොකද්ද? එක් භාගයක ලවය අනිත් භාගයේ හරයෙන් ගුණ කරන්න ඕනේ. අනිත් භාගයේ ලවය කලින් කතා කරපු භාගයේ හරයෙන් ගුණ කරන්න ඕනේ. ඔය ආදී වශයෙන් හරහට ගුණ කිරීම තමයි හරස් ගුණිතය කියලා කියන්නේ. ඒ විදිහට බැලුවාම A ගුණ කරන්න ඕනේ V ගෙන්. A ගුණ කිරීම V සමාන වෙනවා B ගුණ කිරීම U ට. B ගුණ කිරීම U ට. තව වැඩිදුරට අපි බැලුවොත් මේ A ගුණ කිරීම V සමානයි B ගුණ කිරීම U කියන එක මට පුළුවන් V ගුණ කිරීම U ගෙන් දෙපැත්තම බෙදන්න. මේක සමාන රාශීන් දෙකක් මේ පෙන්නන්නේ සමාන ලකුණු තියෙනවා. එහෙනම් මට පුළුවන් එකම රාශියකින් ගුණ කරන්න ඕ බෙදන්න දෙපැත්තම. මම බෙදලා තිනවා U ගුණ කිරීම V ගෙන් මේ පැත්තත් බෙදුවා. මේ පැත්තත් V ගුණ කිරීම U ගෙන් බෙදුවා. හරි. එතකොට මෙතන V සහ මෙතන V කැපිලා යනවා. මෙතන U සහ මෙතන U කැපිලා යනවා. එතකොට මෙතන එනවා එහෙමනම් A යට U සමානයි B යට V. A යට U සමානයි B යට V. ඔයගලන්ට පේනවද මෙතන තියෙන්නේ A යට B නේ? මෙතන තියෙන්නේ A යට U. පේනවද? මෙතන තියෙන්නේ U යට V. මෙතන තියෙන්නේ B යට V. ඒ කියන්නේ මේ අපි බැලුවොත් මෙන්න මේ රූපේදී A යට B සමානයි U යට V වෙනවා වගේම A යට U සමානයි B යට V. ඔය ආකාරයටත් වෙනවා. ඊළඟට මේකේ තවත් දෙයක් තියෙනවා අපිට ගන්න පුළුවන්. මේ භාග දෙකක් නිසා මේ භාගවල පරස්පරයනුත් සමාන වෙනවා. ඒ කියන්නේ A යට U සමානයි B යට V කියන එක අපිට ඕනේ නම් ලියන්න පුළුවන්. U යට A සමානයි V යට B. ඒ ආදි වශයෙන් ලියන්නත් පුළුවන්. මේකත් අපිට එහෙම ලියන්න පුළුවන්. B යට A සමානයි V යට U. ඔය ආදි වශයෙන් ඒකත් ලියන්න පුළුවන්. හොඳයි. අපි තව ඉස්සරහට මෙන්න මේ කාරණාව ගැන තව දුරටත් A යට U සමානයි B යට V කියන කාරණාව ගැන තව ඉදිරියට කතා කරනවා. අපි බලමු ඊළඟ කොටස. අපි බලමු නිදසුනක්. පළවෙනි නිදසුන අඹ ගෙඩි 5ක මිල රුපියල් 75ක් නම් අඹ ගෙඩි 8ක මිල සොයන්න. අඹ ගෙඩි 5ක මිල රුපියල් 75ක් නම් අඹ ගෙඩි 8ක මිල සොයන්න. මම මේ කතාව මේ කියන කාරණාව රූප සටහනකින් දක්වලා තියෙනවා. හරි. අඹ ගෙඩි ගණන කියන්නේ එක රාශියක්. ඒ මිල කියන්නේ තවත් රාශියක්. එතකොට සම්බන්ධ වෙන්නේ අඹ ගෙඩි 5යි අඹ ගෙඩි 8යි. මිල
රුපියල් 75යි 8ක මිල අපි දන්නේ නැහැ. ඒ සඳහා අපි යොදාගත්තා x කියන එක. දැන් මම අර ආකාරයට කලින් කතා කරපු විදියට 5/8 සමාන වෙන්න ඕනේ 75/x ට. මම මේක ලියාගත්තා. 5/8 සමානයි 75/x. අනුපාතයක් විදිහට තියෙද්දි අපිට මේක සුළු කරන්න අමාරු නිසා මම මේක භාගයක් විදිහට ලියාගන්නවා. එතකොට අනුපාතයේ ඉදිරියෙන් ලියලා තියෙන සංඛ්‍යාව අපි ලාභයට යෙදුවොත් පිටුපස්සෙන් ලියලා තියෙන සංඛ්‍යාව හරයට යොදන්න. ඒ ආකාරයට තමයි භාග විදිහට ලියවෙන්නේ. එතකොට එහෙමනම් 5/8 කියන එක භාගයක් විදිහට ලිව්වහම 8න් 5යි. නැත්නම් 5/8 8. 75/x කියලා කියන එක භාගයක් විදිහට ලිව්වහම 75/8x. ඔය විදිහටයි වෙන්නේ. දැන් මේක අපි හරස් ගුණිත දැම්මහම 5x සමානයි 75 ගුණ කිරීම 8 කියලා ලැබෙනවා. එහෙනම් x හොයන්න මම දෙපැත්තම 5න් බෙදනවා. එතකොට මට එනවා 75 5න් බෙදුනාම 25යි 25 ඒවා 8ක් 120යි. ඒ අනුව අඹ ගෙඩි 8ක මිල රුපියල් 120ක් විදිහට අපිට ලැබෙනවා. ඔබට පුළුවන් මේ ගැටලුවම මම අර කලින් කියපු විදියට අනුපාතය ලියලා කරන්න. ඒ කියන්නේ මෙතන අපි ලිව්වේ 5/8 සමානයි 75/x කියලා. ඕන අපිට ලියන්න පුළුවන් 5/75 නෑ 5/8 කියන එක වෙනුවට 5/75 සමානයි 8/x. ඔය ආකාරයට සකස් කරලත් මේ විදියටම සුළු කරගෙන මේ උත්තරේම ලබා ගන්න පුළුවන්. ඒ විදියට කරලා බලන්න. හරි. ඊට පස්සේ 10 3 අභ්‍යාස මාලාව සම්පූර්ණ කරන්න. 10 3 අභ්‍යාස මාලාව සම්පූර්ණ කරාට පස්සේ මේ පාඩමේ ඉතිරි කොටස අපි ආපහු බලමු. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. විජ්ජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම. මෙතනදී අපි කරන්නේ අනුලෝම සමානුපාතයක් තියෙන රාශීන් දෙක අපි සමීකරණයක් ආකාරයට දැක්වීමක් තමයි කරන්නේ. සමීකරණයක් ආකාරයට දැක්වීමක් තමයි අපි කරන්නේ. ඔබට මතකයි අපි මුලින්ම අපි කතා කරපු වෙලාවේ මම කිව්වා a යට b සමානයි u යට v කියලා තියෙන එක අපි හරස් ගුණිත දැම්මහම මෙන්න මේ විදිහට ආවා. a ගුණ කිරීම v සමානයි b ගුණ කිරීම u කියන එක ආවා. දැන් මට මේක මම අර ඉස්සෙල්ලා කිව්ව ආකාරයටම v ගුණ කිරීම u ගෙන් බෙදුවාම මෙතනත් v ගුණ කිරීම u ගෙන් බෙදුවාම මේ විදිහට v v කැපිලා යනවා u u කැපිලා යනවා. a යට u සමානයි b යට v කියලා එනවා. එතකොට මෙතන ඔන්න ඔය ආකාරයට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ කියන රාශියේ අගයයි මේ කියන රාශියේ අගයයි. ඒ නැත්තම් මේ අනුපාතයේ අගයයි නැත්තම් මේ භාගයේ අගයයි මේ භාගයේ අගයයි සමාන වෙනවා. ඒ සමාන වෙන්නේ යම්කිසි නියතයකට. ඒ නිසා අපි මේ නියතය මම k කියලා යොදා ගන්නවා. මෙතන k කියන රාශිය නියතයක්. ඒ නියතය මෙන්න මේ කියන සමානුපාතයට ගැලපෙනවා. එතකොට අපිට ඕනෑම අවස්ථාවක සමානුපාත රාශියක සමානුපාත නැත්නම් අනුපාත ලකුණ ඉවත් කිරීමට අපිට මේ නියතය භාවිත කරන්න පුළුවන්. එතකොට මෙතන වෙන්නේ a යට u මේ අපි මේ කොටස අයින් කරොත් a යට u සමානයි k. එහෙම නැත්නම් b යට v සමානයි k. එතකොට අපිට මේ a යට u සමානයි k කියන එක අපි ගත්තොත් මෙතන අපිට හරස් ගුණිතය දැම්මොත් u ගුණ කරන්න ඕනේ k ගෙන් k යට 1යි තියෙන කියලා හිතුවොත් a ගුණ කරන්න ඕනේ 1ෙන්. එතකොට එනවා a සමානයි ku. a සමානයි ku. දැන් අපිට පේනවා මෙන්න මේ a කියන්නේ මොකද්ද? අපි කලින් කතා කරා වගේ පෑන් ගණන නම් මේ තියෙන්නේ. මේ තියෙන හිමිල නම් මේ තියෙන්නේ යම්කිසි පෑන් ගණනක්. එතකොට ඒ පෑන් ගණනේ මිල තමයි මේ u කියලා කියන්නේ. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ අනුපාතය ඉවත් වෙලා. අනුපාතය ඉවත් වෙලා ඒ වෙනුවට නියතයක් මෙතනට ඇවිල්ලා තියෙනවා. එතකොට ඕනෑම අනුලෝම සමානුපාතයක් තියෙන රාශීන් ගත්තොත් ඒ අනුලෝම සමානුපාතය තියෙන රාශීන් වල අපිට ඒ රාශීන් දෙකක සම්බන්ධ වෙන රාශීන් දෙකක අපිට මෙන්න මේ වගේ නියතයක් යොදලා මේක මේ විජ්ජීය සමීකරණයක් විදියට ලියන්න පුළුවන්. මේක ඕනනම් මාරු කරලා ලියන්නත් පුළුවන්. a සමානයි ku කියන එක අපිට ඕනේ නම් ලියන්න පුළුවන් u සමානයි ka. එහෙම ලියන්නත් පුළුවන්. හැබැයි අපි ඒ අවස්ථා දෙකේදී ගන්න නියතය එතකොට වෙනස් වෙනවා.
දැන් උදාහරණයක් විදිහට A සමානයි KU කියලා කියනකොට අපි K වලට එනවනේ යම්කිසි නියතයක් නේ. එතකොට අපි ගත්තොත් මෙතන U මේ පැත්තට බෙදුනොත් උතර A යට U සමානයි K කියලා නෙන්නේ. මෙතන K වල අගය වෙන්නේ A යට U. එතකොට A යට U කියන අගය තමයි මේ K වෙන්නේ. එතකොට ඒ K වල අගය නියතයක් කියලා කියන්නේ අපි හැමතිස්සෙම එහෙමනම් පෑන් ගණන මෙතන පෑන් ගණන නම් පෑන් ගණන සමාන වෙනවා නියතයේ ගුණ කිරීම පෑන් වල මිල. ওই ආකාරයටම තමයි අපි ගැටලු හදන්න ඕන. එහෙම නැතුව අපි මාරු කරලා දැම්මොත්, ඒ කියන්නේ u මෙහාට දාලා a මෙහෙට දැම්මොත්, එතකොට මෙතන වෙන්නේ මිල සමාන වෙනවා නියතයක් ගුණ කිරීම පෑන් ගණන. මේ විදිහට අපිට ගැටලු හදන්නත් පුළුවන්. හැබැයි ඒ විදිහට අපි යොදා ගන්නවා නම් අපි ගැටලු හදනකොට ඒ අවස්ථා දෙකේදීම ඒ ආකාරයටම යොදා ගන්න ඕන. හොඳයි අපි බලමු මේකෙන් ගැටලුවක් විසඳලා. අභ්‍යාස පොත් 3ක මිල රුපියල් 75ක් නම් එවැනි අභ්‍යාස පොත් 5ක මිල සොයන්න. මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතයක්. අභ්‍යාස පොත්වල පොත් ගණනයි එහි මිලයි අනුලෝම සමානුපාතයක්. පොත් 3ක මිල රුපියල් 75ක් කියලා දීලා තියෙනවා. දත්තයක් දීලා තියෙනවා. එතකොට අපි දන්නවා පොත් ගණන සහ එහි මිල සඳහන් වෙලා තියෙනවා. අපිට පුළුවන් පොත් ගණන කියන එක A විදියට සලකන්න, එහි මිල කියන එක U විදියට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් පොත් ගණන කියන එක X විදියට සලකන්න පුළුවන්. එහි මිල කියන එක Y විදියට සලකන්න පුළුවන්. ඒ ආකාරයට ඕනම ආකාරයට අපිට විජ්ජීය රාශීන් දෙකක් යොදලා සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට අපි ඊට කතා කරපු විදියට අපි ඒක සමීකරණයකින් දැක්වුවොත් එහෙනම් අපිට දක්වන්න වෙන්නේ y සමානයි kx. එහෙම නැත්නම් x සමානයි ky. ඔය ආකාර ඕනම දේ ක්‍රමයකට අපිට දක්වන්න පුළුවන්. අපි මෙතනදී අපි y සමානයි kx කියලා මේ උදාහරණයේදී අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි දැන් දන්න අගයන් මේ දෙකට ආදේශ කරලා k වල අගය හොයාගන්න. දැන් අපිට පුළුවන් y සමානයි kx කියන රාශියේ y කියන්නේ මෙතන මිල ගණන නිසා y වෙනුවට 75 කියලා යොදා ගන්න පුළුවන්. x කියලා කියන්නේ පොත් ගණන නිසා පොත් ගණන 3යි. එහෙනම් මෙතන x වෙනුවට 3 යොදා ගන්න පුළුවන්. එතකොට 3k සමානයි y කියලා එන්නේ. 3k සමානයි 75යි කියලා එන්නේ. එහෙනම් k වල අගය හොයාගන්න අපිට මේ 75 3ෙන් බෙදුනහම 25යි කියලා එනවා. එතකොට k වල අගය 25යි කියලා අපි හොයාගත්තට පස්සේ දැන් අපිට මෙතනින් ඉදිරියට ඕනෑම රාශීන් අපිට යොදා ගන්න පුළුවන් මේ k වල අගය 25 භාවිත කරලා. ඒ කියන්නේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ පොත් 5ක මිල. එහෙනම් x වෙනුවට දාන්න ඕනේ 5. x වෙනුවට 5 දාන්න. එතකොට y සමානයි k වල අගය දැන් අපි හොයාගත්තා. නියතයක් කියලා කියන්නේ එකපාරක් හොයාගත්තාම අගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනදී 25 නම් මෙතනටත් අපිට ඒ 25 එමම දාන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් y සමානයි 25 x කියන එක යොදා ගන්න. එහෙමනම් අපි දැන් මේ y සහ x කින් රාශියෙන් අපි දැන් දන්නවා x කියන රාශිය අගය දන්නවා. x කියගේ 5යි. එහෙනම් අපිට පුළුවන් මෙතන y සමානයි 25 x වෙනුවට 5 ආදේශ කරන්න. එතකොට එහෙමනම් y වල අගය 25 ගුණ කිරීම 5 125යි. ඒ කියන්නේ පොත් 5ක මිල රුපියල් 125යි. ඔබට පුළුවන් උත්සාහ කරලා බලන්න මම කියපු ආකාරයට මේක අනිත් පැත්තට ලියලා. ඒ කියන්නේ x සමානයි ky විදිහට ලියලා මේ ගැටලුව ওই විදිහටම හදන්න. එතකොට k වල අගය වෙනස් අගයක් එන්නේ. දැන් ආවේ 25නේ. ඒ අවස්ථාවේදී වෙනත් මේ මාරු කරොත් වෙනත් අගයක් එන්නේ. ඒ විදිහටත් මේ ගැටලුව හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ 10 4 අභ්‍යාස මාලාව සම්පූර්ණ කරන්න ඒ විජ්ජීය සමීකරණ ක්‍රමය භාවිත කරලා. හොඳයි. ඊළඟ කොටසට අපි යමු. මෙහිදී කතා කරන්නේ විදේශ මුදල් සම්බන්ධයෙන්. අපි දන්නවා ඒ රටවල් වල භාවිත කරන මුදල් ඒකක වෙනස්. දැන් අපේ ලංකාවේ රුපියල් භාවිත කරනවා වගේම ඇමරිකාවේ ඇමරිකන් ඩොලර්, එංගලන්තයේ ස්ටර්ලින් පවුන්ඩ් නේ, යුරෝපයේ යූරෝ ඔය ආදී වශයෙන් විවිධ රටවල් වල විවිධ මුදල් ඒකක භාවිත කරනවා. ජපානයේ යෙන් නේද? ඉන්දියාවේ ඉන්දියන් රුපියල්. අපි දන්නවා ඉන්දියාවේ රුපියල් වුණාට ඒක අපේ රුපියල වටිනාකම නෙමෙයි තියෙන්නේ. ඉන්දියන් රුපියල්. රුපියල් භාවිත කරන තවත් රටවල් තියෙනවා. හරි. ওই විදිහට බැලුවාම මෙතන මේ දක්වලා තියෙන්නේ 2017 3/5 දින අනුව ඒ දිනේට ඒ රටවල් වල භාවිත කරන මුදල් ඒකක
වල වටිනාකම රුපියල් වලින් කොච්චරද කියන එක. අපි බැලුවොත් එහෙනම් ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 151.720යි. දැන් අද වෙනකොට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 200ට කිට්ටු මුදලක් වෙනවා. රුපියල් 200ට කිට්ටු මුදලක් වෙනවා. මේ 2017 3යි 5 දින එකක් නෙමෙයි තියෙන්නේ. හරි. ඔය ආකාරයට මෙතන මේ විනිමය අනුපාතිකය කියලා කියන්නේ ඔන්න ඔය කියන කාරණාව. ඒ රටවල් වල භාවිත කරන මුදල් ලේඛක ලංකාවේ මුදලින් විවිධ වටිනාකම් තියෙනවා. මේ වටිනාකමට තමයි අපි මේ විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ. මෙතන අපි බැලුවොත් රුපියල් අපි සැලකුවොත් අපේ මුදලින් රුපියල් සහ ඇමරිකන් ඩොලර් අතර තියෙන අනුපාතය. එතකොට රුපියලක එක නෑ ඩොලරයක ඩොලරයකගේ රුපියල් වලින් දැක්කොත් රුපියල් 100 මේ වගුව අනුව 151.720යි. එහෙනම් ඩොලර් දෙකක මිල කීයද? ඒ වගේ දෙගුණයක්. 151.720 වගේ දෙගුණයක් කියන්නේ 302.740යි. ඒ ආකාරයට. එතකොට මෙතන තියෙන්නේ එහෙනම් අනුලෝම සමානුපාතයක්. ඩොලර් අගේ වැඩි වෙන රුපියල් වල අගයත් ඒ ආකාරයට ඊට සාපේක්ෂව වැඩි වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතයක්. අපි අර කලින් කතා කරපු ඒකීය ක්‍රමය භාවිත කරලා එහෙම නැත්නම් අර්ථ දැක්වීම භාවිත කරලා හෝ එහෙම නැත්නම් බීජීය ක්‍රමයට හෝ කිසියම් ක්‍රමයකට අපිට මේ ගැටලු විසඳන්න පුළුවන් මේ විනිමය අනුපාත සම්බන්ධයෙන්. මෙතන මේ මම තව කාරණාවක් කියන්නම්. වීජීය ක්‍රමයේදී අපි භාවිත කර අර කේවලගේ නියතයේ අගේ තමයි මෙන්න මේ මෙතන මේ විනිමය අනුපාතිකය කියලා දීලා රුපියල් වලින් අගේ විදිහට අපිට සලකන්නත් පුළුවන්. ඒක තව දුරටත් පැහැදිලි කරගන්න ඕක පොඩ්ඩක් මේ ගැටලු විසඳන අවස්ථාවේදී බලන්න. හොඳයි. දැන් 10/5 අභ්‍යාස මාලාව සම්පූර්ණ කරන්න. හොඳයි අපි ඊළඟට තවත් පාඩමකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තුෙන් මම අද නතර වෙනවා. ඔබ සැමට සුබ දවසක්.